ඊටාම සියුම් ශාන්ත වූ ප්‍රණීත වූ මේ ආනාපාන සති කර්මස්ථානයේ හරියටම නිවැරදිව යම් කෙනෙකුට හඳුනා ගන්න බැරි නම් මේ භාවනාව ඉදිරියට දිගටම වඩන්න පුළුවන්කමක් නැති වෙන නිසා මද වූ ප්‍රඥාවක් ඇති ඇයට මේ කර්මස්ථානයේ දේශනා නොකළ බව තමයි අපි අවසාන දේශනාවේ සිහිපත් කළේ. අපි අද ඊතර ඉඳලා දේශනාව පටන් ගමු. නාහම් භික්කවේ මුට්ටස්ස තිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ තමයි සඳහන් කරලා තියෙන්නේ. මහණෙනි මම සිහි මුලා වූවන්ට ප්‍රඥාව නැත්තවුන්ට ආනාපාන සති භාවනාව නොකියමි. සිහි මුලා වූ ප්‍රඥාව නැති අයට මේ ආනාපාන සති භාවනාව නොකියමි. භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ විශේෂිත දේශනා ක්‍රමයේ තියෙන අති සුවිශේෂී වූ භාවනා ක්‍රමයක් තමයි මේ ආනාපාන සති භාවනාව කියලා සඳහන් කළේ. ඒ නිසා සඳහන් කරනවා ආදි කම්මිකයාටත් මේ භාවනාව නමුත් වඩන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට එකපාරම මේ භාවනාව සම්පූර්ණ කරන්න ගියපු අය විශාල අපහසුතාවයකට පත් වෙන බව. මුලින්ම පටන් ගන්න කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් ක්‍රමයකොත් අපි සිහිපත් කළා. නමුත් හරි අවබෝධයකින් තොරව කරගෙන ගියොත් මේ ආනාපාන සතිය සියුම් වෙනකොට මේ ආස්වාස ප්‍රාස්වාස වෙන තැන එහෙම නැත්නම් නිමිත්ත හොයාගන්න බැරි වෙන හින්දා සමහර කෙනෙක් හිතන්න පුළුවන් අපි දැන් මේ භාවනාවේ යම් ඵලයකට යම් සමාධියකට ආවා කියලා නතර වෙන්න පුළුවන්. එhmenan මේ අවස්ථාවේ ආනාපාන සතිය නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාස සුලං රැල්ල තාම පවතින ආස්වාස ප්‍රාස්වාස කියන එක හරියටම හොයාගන්න තීක්ෂණ වූ සියුම් වූ ප්‍රඥාවක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. මේ කාරණාවේදී සඳහන් කරනවා විශේෂයෙන්ම ශ්‍රද්ධාව, තිසරණය, සිල් අත්‍යවශ්‍යයි කියලා. ශ්‍රද්ධාවයි, තිසරණයයි, සීලයයි. මේ කාරණා තුන සම්පූර්ණ නැත්නම් මේ භාවනාව කොහොම දියුණු කරන්න උත්සාහ කළත් දියුණු වෙන්නේ නැති බවත් පැහැදිලි කරනවා. එහෙනම් කෙනෙක් ඉස්සරලාම මේ භාවනාවම තෝරාගෙන වාඩි වෙනවා කියලා අපි සඳහන් කළේ. කෙනෙක් පටන් ගන්න සූදානම් වෙන්නෙම සමහර වෙලාවට මේකේ. හැබැයි මේ පටන් ගන්න උත්සාහ කළාට මෙයින් එයා කල්පනා කරන්නේ නැහැ තමන් ගාව ශ්‍රද්ධාව කොච්චර තියෙනවද? තමන් තිසරණෙහි පිහිටලාද ඉන්නේ? මං ගාව කොච්චර සීල පාරිශුද්ධියක් තියෙනවද කියන කාරණාව කල්පනා කරන්නේ නැහැ. කෙලින්ම භාවනාවට තමයි වාඩි වෙන්න හදන්නේ. සමහර වෙලාවට එහෙම කෙනෙකුට ටික කාලයක් කරාගෙන ගියත් කිසිම දියුණුවක් පේන්නේ නැහැ. ඒ නිසා සියලුම භාවනා ක්‍රම එතනින් අතහැරලා දාන්නත් පුළුවන්. දෝෂ දර්ශනයට ලක් කරන්නත් පුළුවන්. සමහරලාට වැරදි ක්‍රමයක් ඔස්සේ ගිහිල්ලා ආබාධිතෙක් වෙන්නත් පුළුවන්. සමහර අය මානසික ආබාධ පවා හදා ගන්නවා මේ භාවනාව ඔස්සේ. හැබැයි මේ ක්‍රමය වරද්දගත්ත නිසා. ඒ නිසා සඳහන් කරනවා ශ්‍රද්ධාවයි, සරණ සීලයයි, සීලයයි කියන කාරණා තුන හරියටම සම්පූර්ණ කරගත යුතුයි. ඒ කාරණාව තවත් විදිහකට සඳහන් කළොත් මේ ආනාපාන සති භාවනාව හරියටම දියුණු කරන්න පුළුවන් බෞද්ධයන්ට විතරයි කියන කාරණාවයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. මනාව සරණ ගියා කියලා කියන්නේ බෞද්ධයෙක් වුණා කියන කරුණ. බෞද්ධයෙකුට විතරක්ම ප්‍රගුණ කරන්න පුළුවන් සම්බුද්ධ ශාසනයට විතරක්ම සුවිශේෂී වූ මහා විශිෂ්ටතම වූ භාවනා ක්‍රමයේ කර්මස්ථානීය තමයි ආනාපාන සතිය. ඒ නිසා අපි සඳහන් කළා මේ සියලු කර්මස්ථානයන්හි ප්‍රධානත්වයේ උසලන්නේ මේ ආනාපාන සති කර්මස්ථානයයි කියලා. යම් කෙනෙක් මුලින්ම පටන් ගත්තත් බොහොම වටිනවා කියලාත් අපි සිහිපත් කළා. එහෙම වටිනවා කියලා සිහිපත් කළේ මහා කුසල් රැස් වෙනවා.
ආනාපාන සතිය වඩන්න ගත්තාම මහා කුසල් රැස් වෙන්න පටන් ගන්නවා. අපි පහුගිය දේශනාවක කතා කළා අපි නොදන්න අකුසල් ප්‍රහීණය කරලා දානවා කියලා. ඒ නිසා එහෙම ආධිකම්මිකයාට වඩන්න පුළුවන් ක්‍රමයක් ගණනාව හැටියට අපි කලින් දේශනාවල සාකච්ඡා කරන්නට යෙදුණා. කෙසේ වෙතත් හොඳින් සිහිය තියෙන කෙනෙකුට මේ භාවනාව හරියටම වඩන්න පුළුවන් කියලා සඳහන් කරනවා. හොඳට සිහිය තියෙන්න ඕනේ. ඒ වගේම මනාව වූ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරපු උදාහරණ කීපයක් අපිට අද දේශනාවේදී මුණ ගැහෙනවා. කොයි විදිහටද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ? මෙතන සඳහන් කරනවා පියවි සිහියක් පියවි ප්‍රඥාවක් තියෙනවා නම් මේ භාවනා ක්‍රමයේ තරම් අමාරු නැහැ. හැබැයි පියවි සිහියක් පියවි ප්‍රඥාවක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඒ වගේම ඒ අයට මෙනෙහි කරලා තමන්ගේ අරමුණ හොයාගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ කාරණාව මෙනෙහි කරලා තමන්ගේ අරමුණ හොයන්න පුළුවන් වෙන්නත් ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම නැති අයට මෙනෙහි කරලවත් ඒ අරමුණ හොයන්න බැරුව යනවා. පියවි සිහියක් සහ ප්‍රඥාවක් නැති අයට කොයිතරම් උත්සාහ කළත් අරමුණ හොයන්න බැරි වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ කාරණාව පිළිබඳව සමහර තැන්වල සඳහන් කරනවා මේ ළඟ ජීවිතවල මේ මෙනෙහි කරලා හොයාගන්න පුළුවන් කියන කාරණාවත් එක්ක තමයි සඳහන් කරන්නේ මේ ළඟ ජීවිතවල මේ පටවි කසීනය හොඳට වඩලා තියෙන අයට මේ ජීවිතෙන් කසින භාවනාව කරන්න ගියහම මේ කුඹුරක තියෙන මඩ දැක්කත් පටවි කසිනේ සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ආවර්ජන කරන්න පුළුවන්. එහෙම පුළුවන් වෙන්නේ ළඟ ජීවිතවල හොඳට පටවි කසිනේ වඩලා තියෙන නිසා. එහෙමනම් ළඟ ජීවිතවල මේ ආනාපාන සතිය වඩන්න උත්සාහ කරලා තිබුණා නම් ඒ අයට මේක හරියට හොයාගන්න බොහෝම පහසුවක් තියෙනවා. මොකද පෙර ජීවිතයේ පුරුද්ද මෙතෙන්ට සම්බන්ධ වෙන හින්දා. ඒ නිසා මේ පටවි කසිනේ පිළිබඳව සඳහන් කරනවා කසීන මණ්ඩලයක් හදාගෙන ඊටාම මහන්සියෙන් මේ කසින භාවනාව වඩන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. හොඳට පෙර වඩලා තියෙන අයට මේ කුඹුරක තියෙන මඩ දැක්කත් හොඳට කසින භාවනාව වඩන්න පුළුවන් වෙනවා. කසින මණ්ඩලයේ අරමුණු වෙනවා කියලා සිහිපත් කරනවා. එහෙම නැති කෙනාට කොයිතරම් මෙනෙහි කරලත් ඒක ලබන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහන්සි වෙලා මෙනෙහි කරලා ඒක උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මහන්සි වෙන්න වෙනවා. ඒ පෙර පුරුද්දක් නැති නිසා. ඒ කාරණාවෙන් සඳහන් කරනවා මේ ආනාපාන සතියත් ඊටාම ගරු සම්භාවනීයයි. ආනාපාන සතිය ඊටාමත්ම ගරු සම්භාවනීයයි. ඒ ගරු සම්භාවනීයයි කියලා සඳහන් කළේ පසේබුදු උත්තමයන්ට විතරක් සුවිශේෂී වූ භාවනාවක් තමයි මේ ආනාපාන සතිය. ලෞතර බුදුවරුන්ට සහ පසේ බුදුරජාණන් වහන්සේලාට. තුන්වෙනිව සඳහන් කරනවා මහරහතන් වහන්සේලාට. රහත් භාවයේ සොයාගෙන යන්න වෑයම් දරන අයට සංසාරේ බොහොම පිං ඇති අයට. එනම් මහා පුරුෂයන්ට විතරක් අරමුණු වෙන ශ්‍රේෂ්ඨ භාවනාවක් හැටියටත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ දේශනා කරලා තියෙනවා. මේ නිසාම ලාමක කුඩා පුද්ගලයන්ට මේක ඊටාම අමාරුයි කියලා පැහැදිලි කරනවා. මහා පුරුෂයන්ට විතරක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්න පුළුවන් එකම භාවනා ක්‍රමයේ බවට පත් වෙන ආනාපාන සතිය. ලාමක කුඩා පුද්ගලයන්ට ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි කියලා සඳහන් කරනවා. හේතුව තමයි මේ කමඨහන ඊටාම සංකීර්ණ වූ කමඨහනක්. කුඩා කමඨහනක් නෙමෙයි ආනාපාන සති කර්මස්ථානයේ ඊටාම සංකීර්ණයි. පහත් කමඨහනක් නෙමෙයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පහත් සත්වයකට සේවනය කරන්නත් බෑ ඒ නිසා. පහත් කමඨහනක් නොවන නිසා පහත් කෙනෙකුට සේවනය කරන්නත් බෑ.
එතකොට කවුද මෙතන පහත් කෙනා කියලා සඳහන් කරන්නේ? අපි මුලින් සඳහන් කරපු ශ්‍රද්ධාව නැති, සරණ නැති, සිල් නැති කෙනෙකුට සේවනය කරන්න ඉතාම අපහසුයි කියලා සඳහන් කරනවා. ඒ නිසාම යම් විදිහකට මෙනෙහි කරනවද ඒ විදිහටම ශාන්තත් වෙනවා, ප්‍රණීතත් වෙනවා, සියුම් බවටත්පත් වෙනවා කියලා සඳහන් කරනවා. යම් විදිහකට මෙනෙහි කරගෙන යනකොට ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි, ඊළඟට සියුම් වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම තම තමන්ට අවවාද කරගත යුතුයි. තම තමන්ටම මේ කාරණාව සම්බන්ධයෙන් අවවාද කරගන්න කියලා සඳහන් කරනවා. මේක ලයිසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. තමන්ටම අවවාද කරන්න කියනවා. ඔබ මේ කර්මස්ථානයේ දියුණු කරන්න සූදානම් වෙනවා නම් මනාව සිහියේ තබා ගන්න මේක ලේසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි ඔබ කරන්න සූදානම් වෙන්නේ කියලා තමා විසින්ම තමාටම අවවාද කරගන්න කියලා කියනවා. මේ මහා පුරුෂයන්ට අරමුණු වෙන දෙයක් තමයි ඔබ මේ කරන්න පටන් ගන්න. එහෙනම් මේ මහා පුරුෂයන්ට අපි කොච්චර අවනත වෙන්න ඕනේද? ස්වාමීනි ඔබ වහන්සේලා විසින් සම්පූර්ණ කරන්නට යෙදුනේ මේ ගාම්භීර වූ කර්මස්ථානීය සම්පූර්ණ කරන්න මටත් ඔබ වහන්සේලාගේ ආශිර්වාදයත් ඔබ වහන්සේලාගේ අනුකම්පාවත් අවශ්‍යයි. ඒ සම්පූර්ණ කරන්න ඔබ වහන්සේලා දේශනා කරපු උතුම් සීල සම්පන්න වූ මාර්ගයට මම පිවිසියා. ඔබ වහන්සේලා පිළිබඳව අප්‍රමාණ වූ ගෞරවයක් සහ විශ්වාසයක් මා කෙරෙහි පිහිටියා. ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයේ රත්නත්‍රයේ සරණ ලබා ගන්න මම නිරන්තරයෙන් කටයුතු කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තවම අපි මේකට එළඹෙන්න අවශ්‍යයි කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාරයෙන්ම ඊටාම උත්සාහයකින්, ඊටා උනන්දුවෙන්, වීරිය යොදලා උත්සාහයෙන්ම සාර්ථක කරගත යුතු දෙයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් පිට මේ කර්මස්ථානයේ දියුණු කරන්න කාටවත් පුළුවන් නොවන බව. උන්වහන්සේ දේශනා කරපු විදිහටම ඒ විදිහ දැනගෙන ඒ ඔස්සේ වීරිය වඩලා උත්සාහ කරලමයි ආනාපාන සතිය මුදුන්පත් කරගන්න කියලා සඳහන් කරන්නේ. ඒ නිසාම සිහිපත් කරනවා බලවත් වූ සිහියක්, බලවත් වූ ප්‍රඥාවක් අවශ්‍යයි. සිහිය, ප්‍රඥාව වැඩි කරගන්න නිරන්තරයෙන් උනන්දු විය යුතුයි කියලා සඳහන් කරනවා. බලවත් වූ සිහියක්ද, බලවත් වූ ප්‍රඥාවක්ද අවශ්‍යයි. නිතර නිතර ඒ සිහියයි ප්‍රඥාවයි වැඩි කරගන්නම අපි වෙහෙස මහන්සි විය යුතුයි කියන කරුණ අවධාරණය කරනවා. ඊට බුදුරජාණන් වහන්සේගෙන්ම පැහැදිලි වුණු උදාහරණයක් තියෙනවා. ඊටාම සිනිඳු රෙද්දක්. හරි වටින උදාහරණයක් භාග්‍යතුන් වහන්සේගෙන්ම. ඊටාම සිනිඳු රෙද්දක්. ඉදිකටුවෙන් මහනකොට ඉදිකටුවත් සිවුම් වෙන්න ඕනේ. මොකද රෙදි කෑල්ල හරියම සිනිඳුයි. සිනිඳු රෙදි කෑල්ලක් මහන්න බෑ ඉදිකටුව රළු වුණොත්. ඒ නිසා ඊටාම සිවුම් වූ ඉදිකටුවක්ම අවශ්‍යයි මේ සිවුම් වූ රෙද්ද මෙහිම සඳහා. එහෙම නැත්නම් රෙදි කැබැල්ලට හානි වෙන්න පුළුවන්. ඉදිකටුව රෙදි කෑල්ලේ එහෙ මෙහෙ පැටලෙන්න ගත්තොත් ආහාරයෙන් මෙහෙන් නූල් ඇදෙමින් රෙදි කෑල්ලට හානි වෙනවා. ඒ නිසා සිවුම් රෙදි කෑල්ලක් මහන්න සිවුම් ඉදිකටුවක්ම අවශ්‍යයි. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා මට්ට සාටකස්ස තුන්හ කරන කාලේ සුචිපි සුකුමායිචිතබ්බා සුචිතාපි වේදනම්පි තතෝ සුකුමතරං. මේ ඊතා සියුම් වූ රෙද්දක් මහනකොට ඉදිකටුවත් සියුම් වෙන්න ඕනේ වගේ, නමුත් ඊටත් වඩා සියුම් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා ඉදිකටුවේ සිදුර. එහෙම නැත්නම් අපි කියනවා ඉදිකටු මල. ඉදිකටු මල හදන කටුව මේ දෙකටම වඩා සියුම් වෙන්න ඕනේ. රෙදි කෑල්ලත් සියුම්. සියුම් රෙදි කෑල්ල මහන්න සියුම් වූ ඉදිකටුවක් අවශ්‍යයි. ඒ දෙකටම වඩා සියුම් වෙන්න ඕනේ ඉදිකටුවේ මල හදන කටුව. භාග්‍යතුන් වහන්සේ උදාහරණයක්. මොනතරම් ගැඹීරද, කොයිතරම් විචිත්‍රද. එහෙනම් ඉදිකටුවේ මල හදන කටුව
මේ දෙකටම වඩා සියුම් වෙන්න ඕන කියලා සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ මොන අරමුණෙන්ද? කොයි කාරණාව පැහැදිලි කරන්නද? ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. අන්න ඒ නිසා මේ මට සිලිටු වූ ආනාපාන සතියෙන් යම් කෙනෙක් භාවනා කරන කාලේ ඉදිකටුවක් තරම් සිහියක් තියෙන්න ඕනේ කියලා. සිහියක් ඉදිකටුව තරම් සිහියක් තියෙන්න ඕනේ, තරම්ම සිවුම් වෙන්න ඕනේ. එහෙම සිහියක් තිබුණේ නැත්නම් මේ ශාන්ත වෙනවා, ප්‍රණීත වෙනවා කියලා අපි සඳහන් කළා. සිවුම් වෙනවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ල සිවුම් වෙනකොට ඒක තේරුම් ගන්න බැරුව යනවා. සිවුම් වූ සිහියක් නැත්තම්. ඒ සිහිය විඳින්න දැනගන්න තරම් ඊටත් වඩා සිවුම් වූ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊටා සිවුම් වූ සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහිය මනාව තේරුම් ගන්න ඊටත් වඩා සිවුම් වූ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ උදාහරණය ඊටාම සිවුම්. ඊට පස්සේ විස්තර කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ මේ උදාහරණය ඊටාම සිවුම්. එහෙනම් ප්‍රඥාව තමයි ඊටාම සිවුම්ව තියෙන්න ඕනේ සිහියක් තේරුම් ගන්න. එහෙනම් ඉදිකටුව වගේ සිහිය. එතකොට ප්‍රඥාව ඉදිකටුවේ මල හදන ඊටත් වඩා සිවුම් කටුව වගේ ප්‍රඥාව. ඊටාම සිවුම් සිහියක්, ඊටාම සිවුම් ප්‍රඥාවක්. ආස්වාස ප්‍රාස්වාස සිවුම් වෙනවත් සමගම සිහියයි ප්‍රඥාවත් සිවුම් වෙන්නම වෙනවා කියලා සඳහන් කරනවා. සිහිය ඊටත් වඩා අති සියුම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. සිහියටත් වඩා සියුම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කළා. ඊළඟට පින්නතුනි මේ මද සිහියකින් මද ප්‍රඥාවකින් මුදුන්පත් කරන්න පුළුවන් භාවනාවක් නොවන බව නැවත ඒ කරුණෙන් අවධාරණය කරනවා. තාහිච පන සති පඤ්ඤාහි සමන්නාගතේන බික්කුණා නතේ අස්සාස පස්සාසා අඤ්ඤත්‍ර තකති පුට්ටකෝ අඤ්ඤත්‍ර තකති පුට්ටකාසා පුට්ටෝකාස පරියේසිතබ්බා මෙතරම් සිහියක් ප්‍රඥාවක් සහිත වූ භික්ෂුව විසින් මේ ආස්වාස ප්‍රාස්වාසයන් ප්‍රകൃතියෙන් ස්පර්ශ වෙන තැන හැර වෙන තැනක් නොසෙවිය යුතුයි. අරතරම්ම සියුම් වූ ප්‍රඥාවක් තියෙන අරතරම්ම සියුම් වූ සිහියක් තියෙන භික්ෂුව විසින් මේ ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙන තැන හැර වෙන තැන් හොයන්න යන්න එපා කියලා සඳහන් කරනවා. ඒක එහෙම කියන්නේ හේතුව මොකක්ද කියලා සඳහන් කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට අපට දැනෙන්න පුළුවන් මේ හුලං රැල්ල ගමන් කරන හැටි. සමහර කෙනෙකුට මේ උරපතු ඉස්සෙනවා පාත් වෙනවා වගේ දැනෙනවා. මේක නිශ්ශබ්දව ආරමුණු කරනකොට හොඳටම දැනෙනවා. එතකොට මේ පපුව ප්‍රදේශයේ පළල් වෙනවා හැකිලෙනවා වගේ දැනෙනවා. උදර ප්‍රදේශයත් පිම්බෙනවා හැකිලෙනවා වගේ දැනෙනවා. එතකොට අපිට හිතෙනවා නාසිකාවෙන් ඇතුල් වෙච්ච මේ වාතය උදරයේ දක්වාම ගමන් කරන ස්වභාවයක්. අන්න ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ පපුව උස් පහත් වෙන පිම්බෙන හැකිලෙන ආදී ස්වરૂපයන් දැනෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම දේවල් දැනුණත් ඒ කිසිම තැනක් අරමුණු කරලා බලන්න එපා කියලා සඳහන් කරනවා. ඒ තැන් නෙමෙයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ කිසිම තැනක් අරමුණු කරන්න එපා. හේතුව තමයි සමහර වෙලාවට Taman ආස්වාස ප්‍රාස්වාස අරමුණ බලන් ඉන්නවා කියලා අපිටම හිතෙනවා. නැත්නම් අපිම හිතාගෙන ඉන්නවා ආස්වාස ප්‍රාස්වාස අරමුණ අපි මේ බලාගෙන ඉන්නේ කියලා. නමුත් හිතාගෙන ඉන්නවා විතරයි. එහෙම තැන් බලාගෙන යන්න ගියොත් අරමුණ බලාගෙන ඉන්නවා කියලා හිතෙනවා විතරයි. ආස්වාස ප්‍රාස්වාස භාවනාව කරනවා කියලා හිතේ තියෙනවා විතරයි භාවනාව කරන්නේ නැහැ. මොකද අපේ හිත මේ පපුව ඉස්සෙන පාත් වෙන දිහා, බඩ පිම්බෙන හැකිලෙන දිහාට අපේ හිත ගිහිල්ලා. නමුත් හිතාගෙන ඉන්නේ අරමුණ දිහා බලාගෙන භාවනා කරනවා කියලා. ඒ වුණාට භාවනාවක් නම් වෙන්නේ නැහැ. අතිශයින්ම සියුම් වූ සිහියක් අවශ්‍යයි කියලා සඳහන් කළේ මෙන්න මේ නිසා.
ඊළඟට හොයාගන්නත් බැරුව යනවා තවත් සිවුම් වෙනකොට ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියලා. මේ ආස්වාස ප්‍රාස්වාසම තියෙනවද කියලා හොයාගන්නවත් බැරුව යනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා කොයි ආකාරයෙන්ද දැනගන්නේ? ඒ කාරණාව සඳහන් කරනවා වෙන ක්‍රමයකින් ආස්වාස ප්‍රාස්වාස දැනෙන්න පටන් ගන්නවා. පස්සේ හොයන්න බැරි වෙනකොට සිවුම් වෙනකොට වෙන ක්‍රමයකින් දැනෙන්න පටන් ගන්නවා. නමුත් සඳහන් කරනවා එහෙම වෙන ක්‍රමයකින් දැනෙනකොට ඒක හොයන්න ගියොත් ඒක ආස්වාස ප්‍රාස්වාසය නෙමෙයි. එතකොට මොකක්ද මේ සිවුම් දැන් නිමිත්තට දැනෙන්නේ නැහැ. එතකොට නිමිත්ත කියලා අපි කීවේ අපි සඳහන් කළා දිගුණ 6ක් තියෙන කෙනෙකුගෙන් නම් නාසිකාග්‍රයේ කෙරවල. නහය කෙටි නම් උඩුතොලේ කෙරවල. දැන් අපි අරමුණු කරලා තියෙන්නේ ඔතන. දැන් එතෙන්ට තමයි මේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නේ නැත්තේ. ඊළඟට වෙන ක්‍රම හොයනවා කියලා සඳහන් කළේ. ඊළඟට අපිට හොයන වෙන ක්‍රමේ තමයි මේ බඩ පිම්බෙනවද හැකිලෙනවද කියන අරමුණට යනවා. පපුව ඉස්සෙනවද පාත් වෙනවද කියන තැනට යනවා. එහෙ ගිහිල්ලා බලහම එහෙනම් ආස්වාස ප්‍රාස්වාස තියෙන බව දැනෙනවා. නමුත් මට දැන් මේ නිමිත්තට තමයි අරමුණු වෙන්නේ නැත්තේ. මේ වාග්යතුන් වහන්සේ දේශනා කරනවා එහෙම වෙන වෙන තැන්වල හොයන්න යන්න එපා. හරියටම නිමිත්ත දිහාම බලාගෙන ඉඳලා නෑ මට ආස්වාස ප්‍රාස්වාස තියෙනවා සිවුම් වෙලයි තියෙන කාරණාව දැනගන්න ඕන නිමිත්ත දිහාම බලාගෙන ඉඳලා. ඒ කාරණාවට බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා උදාහරණ රාශියක් ඒ වෙනුවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දෙන අවවාදය තාම ගෞරවයෙන් පිළිගත යුතුයි කියන කාරණාවත් පැහැදිලි කරනවා. වෙන කිසි තැනක් හොයන්න යන්නේ මේ අරමුණෙන්ම තමයි මේ නිමිත්තෙන්ම තමයි මම මේක හොයන්නේ. ඒ නිසා සති පඤ්ඤා මේ විදිහට සියුම් වෙලා තියෙනවා. එහෙම සියුම් වෙලා තියෙන වෙලාවට මේ භික්ෂුව විසින් මේ ප්‍රകൃතියෙන් ස්පර්ශ වෙන තැන හැර වෙන කිසිම තැනක් නොසෙවිය යුතුයි. දැන් ආස්වාස ප්‍රාස්වාස සිවුම් වෙලයි තියෙන්නේ. එතනම හොයනවා මිසක් එතනින්ම හොයනවා මිසක් වෙන තැන් වලින් හොයන්න එපා කියලා සඳහන් කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු උදාහරණය එක ගොවියෙක් තමන්ගේ ගවයෝ ටිකත් අරගෙන ගවයෝ බලාගෙන තැනට අරන් යනවා. ගිහලා ගවයෝ නිදහස් කරනවා තෘණ භූමියේ. ගවයන්ට කෑම කන්න. ගවයෝ ටික තෘණ භූමියේ නිදහස් කරලා මෙයත් ගහක් යට වෙලා විවේකීව වාඩි වෙනවා. ටික වෙලාවක් යනකොට මේ ගවයෝ කෑම කාලා බඩ පුරවගෙන මෙයාට පේනවා කැලේට ඇතුල් වෙනවා. දැන් ගවයෝ ටික කැලේට ඇතුල් වෙනකොට ගවයෝ බලා ගන්න කෙනා ගවයෝ ටික ආපහු කැලෙන් මෙහාට ගේන්න ඕනේ. එහෙම ගේන්න හිතලා මෙයා ගවයන්ගේ පස්සෙන් යන්න ගත්තොත් විශාල ගවයෝ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ ගවයන්ගේ අඩිපාර දිගේ ගිහිල්ලා මෙයාට හොයන්න පුළුවන් වෙයිද මේ ගවයෝ කොහාටද ගියේ කියලා. විශාල ගවයෝ ප්‍රමාණයක් හැම පැත්තටම ගිහිල්ලා. ඉතින් මේ අඩිපාර දිගේ ගිහිල්ලා එක එක්කෙනා එකතු කරන්න ගත්තොත් ඒ වැඩේ මේ මිනිහයාට කවදාවත්ම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ගොපල්ලා දක්ෂයි නම් ගොපල්ලා ගවයෝ හරවන්න යන්නෙම නැහැ කියලා. දක්ෂ ගොපල්ලෙක් නම් ගවයෝ හරවන්න යන්නෙම නැහැ. ගවයෝ ටික යන්න ඕනේ දිහාක යන්න අරිනවා. ගවයන්ට යන්න ඇරලා යා වෙන ගමනක් යනවා. ගවයෝ ටික එකතු කරගන්න. කොහාටද මෙයා යන්නේ? සඳහන් කරනවා කෙවිතත් අරගෙන මේ රැහන් ටිකත් අරගෙන මෙයා යනවා වතුර බොන තැනට. ගවයෝ ඇවිල්ලා වතුර බොන තැනට. ගවයෝ මෙහෙන් යනවා කැලේ. ගොපල්ලා කෙවිතයි රැහන් ටිකයි අරගෙන යනවා වතුර කඩ ගාවට. එතෙන්ට ගිහිල්ලා බලාගෙන ඉන්නවා ගවයෝ ඇවිල්ලා වතුර බීලා ඒගොල්ලෝ වතුරෙන් නාලා ගොඩට එනකොටම මෙයා රැහන් ටික යොදලා ගවයෝ ටික අල්ල ගන්නවා. එතකොට කෙවිතයි රැහනයි අරගෙන ගියේ වතුර කඩ ගාවට. මොකද්ද මේ රැහන? මොකද්ද මේ කෙවිත? සිහිය නැමැති රැහන අරගෙන මෙයා කොහාටද ගිහිල්ලා තියෙන්නේ? දැන් මෙතන නම් එන්නේ
ආපහු නාසිකාග්‍රේ ගාවට. ඒ කාරණාවයි මේ කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස මේ නහයෙන් ඇතුල් වෙලා අර ගවිය ටික කැලේ යනවා වගේ මේ ඇඟ ඇතුලේ හැම තැනම යනවා වගේ දැනෙනවා. උරපතුත් තිස් වෙනවා, පපුවත් පළල් වෙනවා, බඩත් ලොකු වෙනවා, ඇකිලෙනවා. හැම තැනම යනවා වගේ තේරෙනවා. නමුත් දැන් ඉතින් මේක පිටිපස්සේ ගිහිල්ලා මේ ආස්වාස හොයන්න බෑ කවදාවත්. අර ගොපල්ලා රැහනත් කෙවිතත් අරගෙන වතුර බොන තැනට ගියා වගේ ආපහු සිහියයි ප්‍රඥාවයි දෙක අරගෙන නාසිකාග්‍රේ ගාව හොඳට බලාගෙන ඉන්නවා. අතිශයින්ම සියුම් වෙලයි තියෙන්නේ. මනස සිහියෙන් බලාගෙන ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රාස්වාස තියෙනවා කියලා. එහෙනම් මේ තමයි දක්ෂ ගොපල්ලාගේ හැටි. එහෙනම් දක්ෂ විදිහට මේ භාවනාවට යෙදෙන්න උත්සාහ කරන පුද්ගලයා එයත් ආස්වාස ප්‍රාස්වාස හොයන්න වෙන කොහෙවත් යන්නේ නිමිත්ත ළඟම තමයි ඉන්නේ. එහෙම වුණොත් භාවනාව වෙනවා මිසක් එහෙම නැත්තම් භාවනාව නෙමෙයි කියලා සඳහන් කරලා තියෙනවා. භාවනා කරනවා කියලා හිතේ විතරයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා එහෙම ගවය ටික අල්ලගෙන රැහන් යොදලා නාස්ලනුව දානවා කියලා. එතකොට තමයි පාලනය කරන්න ලේසි. නාස්ලනුව දානවා. මේ නාස්ලනුව දාන්න උපකරණයක් තියෙනවා. ඒ උපකරණේ පාවිච්චි කරලා තමයි මෙයාගේ නහය ඇතුලෙන් මේ ලනුව දාලා ඇදලා ගන්නෙ. හැබැයි මේ උපකරණේ හරි සියුම්. එහෙම නැත්නම් මෙයාට හරියට වේදනාව දැනෙනවනේ මේකෙන් ලනුව ඇතුල් කරනකොට. එතකොට මොකද්ද මේ සියුම් වූ ආධාරකය නාස්ලනුව ඇතුල් කරන? ඒකට තමයි මෙතන කියන්නේ ප්‍රඥාව කියලා. තා සියුම් වූ ප්‍රඥාවෙන් යුක්තව මේ රැහන් දාලා සිහිය නැමැති රැහනෙන් අල්ලා බැඳ ගන්නවා. ප්‍රඥාව පාවිච්චි කරලා. ඒ කාරණාව එතන එහෙම සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා නාසයෙන් ඇතුල් වෙලා පෙනහැලිවල ඉහළට පහළට උදරයට හැමතැනම යන ආස්වාසයයි මේ ඒ පිටිපස්සෙන් ගිහිල්ලා හොයන්න නැතුව නාසිකාග්‍රේ ළඟින්ම හොයාගන්න කියලා පැහැදිලි කරනවා. කාරණාව ඊටාම ගැඹුරුයි. ඒ වගේම ගම්භීරයි, විචිත්‍රයි, සරලයි වගේ තේරෙනවා එතකොට. හැබැයි මේ සඳහන් කළේ ඊටාම ගැඹුරු කාරණාවක් සර්වඥතා ඥාණයෙන් සියුම් කරලා අරගත්ත උදාහරණයකින් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ කාරණාව ඊටාම ගැඹුරුයි. සරලව තේරුම් ගන්න එහෙම නැත්නම් සරලව හිතන්න යන්න එපා කියලා. සතිය නැමැති රැහැනිනුයි පතෝදය වෙනතින් පතෝදය කියලා කියන්නේ හෙන්ඩුවට. අපි අලියෙක් එහෙම පාලනය කරනකොට හෙන්ඩුවක් පාවිච්චි කරනවා. ආන්ගේ හෙන්ඩුවට තමයි මෙතන පතෝදය කියලා සඳහන් කරන්නේ. සතිය නැමැති රැහැනින් සහ පතෝදයෙන් මේ ගවයින්ට මේ ගොපල්ලා නාස්ලනුව දානවා. එතකොට ගවයට හෙන්ඩුවක් පාවිච්චි කරන්නේ නැහැ. අපි මුලින් සඳහන් කළේ මේ නාස්ලනුව ඇතුල් කරන්න නමුත් හදාගත්ත සියුම් උපකරණයක් තියෙනවා. මෙතන පාළියේ මේ පතෝදය කියලා මෙතන සඳහන් කරන්නේ ඒ නාස්ලනුව ඇතුල් කරන සියුම් උපකරණයටත් පතෝදය කියන නමම යොදලා තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් පතෝදය කියලා කියන්නේ හෙන්ඩුවට. මේ උපකරණයෙන් ප්‍රඥාව වශයෙන් උදාහරණයට අරගෙන තියෙනවා. මේ උපකරණය ප්‍රඥාව හැටියටයි උදාහරණයට අරන් තියෙන්නේ. අන්න ඒ ආකාරයෙන් මෙනෙහි කරද්දී නාන තොටුපොලේ ගවයන් Taman වෙත එළඹෙනවා සමගම ඔහු අල්ල ගන්නවා වගේ ප්‍රඥාවන්තයා විසින් සිහිය මේ නාසිකාග්‍රය තුලදීම නැවත වතාවක් අල්ල ගන්න බව පැහැදිලි කරනවා. ඊළඟට මුලින් ගවයොත් එක්ක ඉඳලා මේ ගවයෝ ටික ඔක්කොම වෙන අතක හැරිලා ගියා කියලා අපව පැහැදිලි කරනවා. මුලින්ම ගොවියා හිටියේ ගවයොත් එක්ක. එහෙනම් මුලින්ම අපිත් හිටියේ ආස්වාස ප්‍රාස්වාසත් එක්ක. ඊට පස්සේ ගවයෝ ටික කැලේ යන්න පටන් ගත්තා. ගොපල්ලා විවේක ගන්න වාඩි වුණා. ගොපල්ලා විවේක ගන්න වාඩි වුණා වගේ තමයි දැන් ආස්වාස ප්‍රාස්වාස සිවුම් වෙලා එයාට නොදෙනී වගේ යනවා. නිසා යා විවේක ගන්නවා වගේ. ආස්වාස ප්‍රාස්වාස ශරීරේ පුරා කොහොමත් ගමන් කරනවා. එතකොට මෙයාට මේ නිමිත්තේ ගැටෙනවා දැනෙන්නේ නැතිකොට අපි මුලින් සඳහන් කළා වෙන වෙන ක්‍රම වලින් ඒක
වෙන වෙන ක්‍රම වලින් හොයනවා කියලා. හැබැයි වෙන වෙන ක්‍රම වලින් හොයන්න එපා කියලා සඳහන් කළා. දක්ෂ ගොපල්ලා ගවයෝ හොයන්න කැලීට රින්ගන්නේ නිසි තැනටයි ගමන් කරන්නේ. ඒ විදිහට ගමන් කරලා නැවත ආස්වාස ප්‍රාස්වාස හොයන්න කියලා සඳහන් කළා. පින්නතනේ මේ කර්මස්ථානයේ යෙදෙන යෝගාවචරයා මුලින්ම ආනාපාන සතිය සමග හිටියා. පස්සේ සිවුම් වෙලා ඒක වෙනස් වෙච්ච නිසා ඔහු අතරමං වෙනවා ආස්වාස ප්‍රාස්වාස නැති වුණාද කියලා. අපි ඒක කලින් දේශනාවේදී සාකච්ඡා කළා. ආස්වාස ප්‍රාස්වාස නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැත්තේ කාටද කියලා අපි සාකච්ඡා කළා. මව් කුසේ ඉන්න දරුවට ආස්වාස ප්‍රාස්වාස නැහැ. දිය යට ඉන්න කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදෙන කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ. මරණයටපත් වෙච්ච කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ. එහෙමනම් මේ වෙලාවේ තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වා. ඔබ ඉන්නේ මව් කුසේද? නැහැ. ඔබ ඉන්නේ වතුර යටද? ඒත් නැහැ. ඔබ නිරෝධ සමාපත්තියට සමවැදිලාද? ඒත් නැහැ. ඔබ මැරිලාද? ඒත් නැහැ. එහෙනම් අඥානය ඔබට ආස්වාස ප්‍රාස්වාස තියෙනවමයි. ඒක ඔබ විසින්ම සෙවිය යුතුමයි කියලා Tamanටම අවවාද කරලා ආපහු ආස්වාස ප්‍රාස්වාස හොයන්න කියලා සඳහන් කළා. එහෙනම් ඊටාම සියුම් භාවයටපත් වෙනවා. එතකොට දැනෙන සුවය ශාන්තයි ප්‍රණීතයි කියලා සඳහන් කළා. නමුත් භාවනාව ඉවර නෑ. අපි මේක මුලින් දේශනාවක සඳහන් කළා. එහෙම වුණාට පස්සේ ඒ தത്വයට මූණ දීපු භික්ෂුව විසින් මගේ කර්මස්ථානය ඉවරයි කියලා හම්කඩ අකුලගෙන ගසා දාලා යන්නේ නැහැ කියලා. ගියොත් එතනින් එහාට ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් යන්නේ නැහැ කොහොම හරි හොයනවා. ඉන්පසුව ගවය ටික ක්‍රමානුකූලව නානතොටට එනවා වගේ මනා වූ සිහියෙන් ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස ඊටාම සියුම් ලෙස තියෙන බව Tamanට ආපහු වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ උදාහරණය ඊටාම විස්තර සහිතව පැහැදිලි කරපු බව සඳහන් කරලා තියෙනවා. මුලින්ම ඒ ආස්වාස ප්‍රාස්වාස දකිමින් දැනගනිමින් ඒකේ යෙදෙමින් ඉන්නවා. පස්සේ සියුම් වෙලා නැතුව යනවා. මුලින්ම දකිනවා, දැනෙනවා, ඒකෙම යෙදෙනවා. පස්සේ සියුම් වෙලා ඒක නැතුව යනවා වගේ දැනෙනවා. නමුත් වදින තැන දන්න නිසා තැනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා ආස්වාස ප්‍රාස්වාස එළමෙනකන්. ආස්වාස ප්‍රාස්වාස වදින තැන දන්න නිසා එතෙන්ට වෙලාම බලාගෙන ඉන්නවා. එතකොට නැවත සිහියත් සිවුම් වෙලා තියෙන බව දැනෙනවා. කොයි වගේද? නානතොටේ ගව ගණයා වතුර බීලා ගොඩට එනවා වගේ කියලා ආපහු සඳහන් කරනවා. එහෙම ගොඩට එනවා දැක්ක ගමන් සිහිය නැමැති රැහෙනින් වුන් අල්ලලා බඳිනවා. ප්‍රඥාවෙන් විනිවිද දකින්න පුළුවන් විදිහට ඒ පුජ්‍යලයා සිවුම් වූ ප්‍රඥාවකින් යුක්ත විය යුතුයි. කර්මස්ථානයේ යෙදිය යුතුයි කියලා සඳහන් කරනවා. තස්සේව මනුයුඤ්ජතෝ නච්චිරස්සේව නිමිත්තං උපට්ඨාති. මෙසේ නැවත යෙදෙනවාට සඳහන් කරනවා. යෙදෙන්නාට වැඩිකල් නොගොස් නිමිත්ත උපදිනවා. නැවත මේ විදිහට යෙදෙන පුජ්‍යලයාට වැඩිකල් නොකොස් නිමිත්ත උපදිනවා කියලා සඳහන් කරනවා. තං පනේතං න සබ්බේසං ඒක සතිසං හෝති. ඒ සියල්ලන්ටම මේක සියල්ලන්ටම එක සමාන නෑ. මේ නිමිත්ත උපදින එක සියලු දෙනාටම එක සමාන නෑ. සමහරෙක් කියනවා කියලා සඳහන් කරනවා. මේ සමහරෙක් කියනවා කියලා මෙතන සඳහන් කරන්නේ ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවක් හැටියට අට කතාවේ නැති හින්දා සමහරෙක් කියනවලු කියලා මෙතන සඳහන් කරන්නේ මොකේද? මේ විසුද්ධි මාර්ගයේ සමහරෙක් කියනවලු. ඒකට ඒ භාග්‍යතුන් වහන්සේ නෙමෙයි. මෙට්ටයකට ගන්න පුළුන්. එහෙම නැත්නම් කපු පුළුන් වගේ. එහෙමත් නැත්නම් වාත ධාරා වගේ එළඹෙනවා කියලා සමහරෙක් කියනවලු. මේ වෙනත් තැනක වෙනත් පොතක සඳහන් වෙන කාරණාවක් තමයි විසුද්ධි මාර්ගයේ මෙහෙම සඳහන් කරන්නේ. මොකද අපි සඳහන් කළා මේ නිමිත්ත හැමෝටම සියලු දෙනාටම එක සමාන නෑ. විවිධයි. අන් ඒ කාරණාවට වෙන තැනක සඳහන් කරන කාරණාවක් තමයි මේ කියන්නේ.
බුද්ධ වචනේ නෙමෙයි. සමහරෙක් කියනවලු කොයි වගේද? මෙට්ටයකට ගන්න පුළුන් වාගේ. එහෙම නැත්නම් කපු පුළුන් වගේ. එහෙම නැත්නම් වාත ධාරා වගේ එළඹෙනවා කියලා සමහරෙක් කියනවලු. මොකද්ද මේ එළඹෙන්නේ? නිමිත්ත. පුළුන් වගේ සිවුම් වෙලා දැනෙනවා. වාත ධාරා වගේ නිකන් දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස දැනෙනවා. හරියට මේ ධාරාවල් වගේ දැනෙන්න පටන් ගන්නවා. මේ වෙන කෙනෙක් සඳහන් කරලා තියෙන දෙයක්. නමුත් තවත් සමහරෙක් කියන්නේ මේ විදිහටයි. ඒ කොහොමද? අන්‍ය මතවාද නිසා සඳහන් කරන අන්‍ය මතවාද පිළිගන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේගේ මතය පමණයි පිළිගන්න තියෙන්නේ. මේ විදිහට මේ මෙට්ටේක පුළුන් වගේ, කපු පුළුන් වගේ, වාත ධාරා වගේ තියෙන බව සමහරෙක් සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ සියල්ලම අන්‍ය මතවාද. ඒ මතවාද පිළිගන්න එපා කියලා සඳහන් කරන්නේ මේ පැටලීමට භාජනය වෙන්න එපා කියලා. එහෙම වෙලා අපිත් මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කළොත් අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යනවා නෙවෙයි වෙනවා. ඒ කුමක් සඳහාද කියලා සඳහන් කරනවා. සමහර අයට මේ අටුවාවේ එන අන්‍ය මතවාද තේරුම් ගන්න හරි අමාරුයි. අන්නේ අටුවාවේ එන මතවාද හරියටම තේරුම් ගන්න බැරි වුණොත් ඒගොල්ලෝ වැරදි පාරක ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා හරියට මේක තේරුම් අරගෙනම භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේම ගමන් කළ යුතුයි. එහෙම නැති වුණොත් මෙතන සඳහන් කරනවා අන්‍ය මතවාද වැරදි දේ පිළිගත්තොත් අන්‍ය වූ මතවාද නිවැරදි කියලා පිළිගත්තොත් අපිට හරි මාර්ගයේ ගමන් කරන්න ඊට පස්සේ බැරුව යනවා. අපි වැරදි මතයේ තමයි පිළි අරගෙන තියෙන්නේ, හරි මතයේ තමයි ඊට පස්සේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා විශේෂයෙන් කියනවා අයංපන අත්ත කතාසු විනිශ්චයෝ. මෙන්න මේ නිසා අට කතා විනිශ්චය මේ විදිහට පිළිපදින්න ඕනේ. අෂ්ට කතා විනිශ්චය මේ විදිහට පිළිපදින්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා.